ගැටෙන හිත හැම වෙලාවෙම එතන තමයි කොහොම මේ මහත්ය අවධානය යොමු කරන්න ඕන තැන. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මායя කියන්නේ දැන් ගැටෙනවා කියන්නේ රූපයකටනේ ගැටෙන්නේ මහත්ය. කවුරු හරි රූපයක් කවුරු හරි එක සේවකයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. නේද? ඒ රූපයක්නේ. ඒතකොට ඒ රූපය තමයි අපි අනිත්‍යභාවයෙන් හැම වෙලාවෙම දකින්න ඕනේ මහත්ය. තේරුණාද? ඒ අපි ඒකත් ඒ රූපෙත් එක්ක සම්බන්ධකමක් තියාගත්තම තමයි අපිට සම්බන්ධකම තියාගන්න වෙනවා අපිට. ව්‍යාපාරික පැත්තේදී, ආගමික පැත්තේදී ඒ රූපයත් එක්ක අපිට සම්බන්ධ වෙනවා. නමුත් ඒ සම්බන්ධ වෙද්දී අපි දකින්න ඕනේ මේ මායя කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය කියන්නේ මායя. හිත කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මායя. එහෙනම් මහත්තයෝ අපි දැනගන්න ඕනේ මහත්යා දැන් මගේ ඉස්සරහට මහත්යා එද්දි මහත්තයෝ මම දකින්නේ මායя හැටියට. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. බුදුරජාණන් ඒ රූපේ මායяම. තේරුණාද? බුදුරජාණන් මේ ධර්මයේ අවසානයේට ගිහිල්ලා යම් තැනක් එනවා මහත්තයෝ. එදාට යා බුදුරජාණන් වහන්සේගේ රූපයත් මායя හැටියට දකින්න වෙනවා. තේරුණාද? සම්මා සම්බුද්ධ ඥානෙ නෙමෙයි ඈ. සම්මා සම්බුද්ධ ඥානෙ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මුතුම් දේ. තේරුණාද? නමුත් රූපයත් මායя කියලා දකින්න වෙනවා. මොකද ආනන්ද මහ හාමුදුරු ස්වාමීන් වහන්සේට රූපේ මායя කියලා දකින්න ශක්තියක් තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි යා රහත් වෙන්නේ නැතුව හිටියේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකම්. මොකද ඒ රූපේ මායя හැටියට දකින්න යාට ශක්තියක් තිබෙන්නේ නැහැ. තිබ්බ අර මේ අනුකම්පාව කෙරෙහි, එල්ම කෙරෙහි. ඒ නිසා මහත්තයෝ හැම වෙලාවෙම මහත්තයා කවුරු ඇසුරු කරත්, ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ලෝකෙක ඇසුරු කරත්, කවුරු ඇසුරු කරත් ඒ මායя කියලා දකිමින් ඇසුරු කරාම මහත්තයාට ප්‍රශ්නයක් නැහැ. මහත්තයා දන්නවා මෙයා තුලින් මට අකුසලයක් වෙන්නම පුළුවන් කියලා. තේරෙනවද? මෙයා තුලින් අකුසලයක් වෙන්නම පුළුවන් කියලා දකිමින් තමයි යා හම්බ වෙන්නේ යන්නේ. දකිමින් තමයි කතා කරන්නේ. දැන් ඒතකොට මහත්තයා දකින්න ඉස්සෙල්ලා සිතයක් ඇති කරගත්තා නම් මෙයා නිසා මට අකුසලයක් එයි කියලා මහත්තයා දැන් එතෙන්ට යනවද? වැළක්වෙන්න බලනවා මහත්තයෝ. වැළක්වෙන්න බලනවා. මොකද අනුන් නිසා මහත්තයා සතර පායට යන්න අවශ්‍ය නැහැ. නේද? දැන් ඊයේ දවසේ කේන්තියක් ආවනම් දැන් ඒ කේන්තිය ආවේ සිතක් සකස් වුණ නිසා. තේරෙනවද? බාහිර රූපයක් දැක්කා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය එකතු වෙලා අන්න කේන්තිය ආවා. නමුත් දැන් කේන්තිය ආපු නිසා මහත්තයා එයත් එක්ක ගැටුණා. නේද? දැන් මේ ඊයේ ආපු කේන්තියට දැන් මහත්තයාට තියනවද? තියෙනවා. නැහැ. ඒක ගියා මහත්තයෝ. තේරුණාද? ඒ කේන්තිය ඇති වෙලා ගියා. නමුත් කේන්තිය අනිත්‍ය වෙලා ගියත් කේන්තිය නිසා ඊයේ සකස් කරගත්තා වූ අකුසලයේ මහත්යක් පිටිපස්සේ තියෙනවා. දැන් ඒක තමයි හිතන්න ඕනේ. ඔය වගේ එහෙනම් අපි ගිහි දාස්වතාවක් කේන්ති ගන්න නැද්ද? ගන්න. එහෙනම් ඒ කේන්ති ගත්ත වාරයක් පාසා ඒ හිත අනිත්‍ය වෙලා ගියා. නමුත් මහත්යෝ සකස් වුණා වූ අකුසලයේ අපේ පිටිපස්සේ තියෙනවා. නමුත් එහෙනම් ඒ අකුසලයේ අපේ පිටිපස්සේ තියෙනවා කියන්නේ මහත්යෝ සංස්කාර සකස් වෙනවා. භවයට ඉස්සරහට යනවා. නේද? නමුත් අපි දැක්කනම් අර මිනිස්සයා මායя කියලා අපි මේක සකස් කරගන්නේ නැහැ. එතෙන්දි මාත්‍රේ සංසාරේ බය කියන දේ අපිට දැනෙන්න ඕනේ. තේරුණාද? සංසාර බය කියන දේ දැනෙන්න ඕනේ. සංසාරේ බය කියන දේ නොදැනෙන නිසායි අපි ඒක දකින්න තාම කැමති නැත්තේ. තේරුණාද? ඒතකොට සංසාර බය දකින්න කෙනා මහත්යෝ එයා කේන්තිය ගණන් ගන්න නැහැ. එයා කේන්තියට එන්න දෙන්නේ නැහැ. තේරුණාද? එතන මොකද එතන තමන් අනිත්‍යභාවය කියන දේ ජීවිතෙන් වැඩිලා තියෙන්න ඕනේ. අනිත්‍යභාවය කියලා දෙන්නේ මොකද හැම වෙලාවම උඟාක් වෙලාවට අපි කේන්තිය තරහව වගේ ගැටීම ඇති කරගන්නේ මහත්යෝ එකම හේතුවක් නිසායි මම කියන තැන. තේරුණාද? අන්න එතනයි හිතන්න ඕනේ. මම කියන තැනට ලකුණු දෙන නිසායි කේන්තිය අපි ගන්නෙ. තේරෙන්නේ? ඒක අපේ අපේක්ෂාවට හැසිරීම කරන එකයි. මගේ වසඟේ, මගේ කැමැත්තේ, මගේ උමනාව තුල ලෝකේ පවතින්න ඕනේ කියලා මන් තුල තියෙන විශ්වාසය. මගේ ඇහැ මට උමනා විදිහට පවතින්නේ නැත්නම් මහත්යෝ අනුන්ගේ මනුන්ගේ ඇහැක මට උමනා විදිහට තියෙයි. මගේ මනස මට අවශ්‍ය විදිහට සිතුවිලි සකස් වෙන්නේ නැත්නම් අනුන්ගේ සිතුවිලි එහෙම සකස් වෙයිද නේද? ඒතකොට එතනදී අපි තුල මේ මමයේ කියන කාරණය තමයි වැඩෙන්නේ. මමයේ කියන කාරණේ වැඩෙන්න අපි තුල ගැටීමේ ස්වභාවය වැඩි වෙනවා. ගැටීමේ ස්වභාවය වැඩි වෙනවා මහත්යෝ. ඒ නිසා හැම වෙලාවෙම අනිත්‍යයි කියන කාරණේ දකින්න. තමන්ගේ රූපය ඔය අපේ හිත දුවනවා නම් මහත්යෝ ඒ හිත දුවන්නේ රූපයකටමයි වෙන දෙයකට නෙමෙයි රූපයකටමයි. තේරෙනවද? ඒතකොට ඒ රූපයකටම හිත දුවනවා නිසාමයි අප හිතේ ඇලීම් ගැටීම් වලට අපි යන්නේ. ඒ නිසා හැම වෙලාවම රූපය කියන කාරණේම අනිත්‍යයි කියලා දකින්න උත්සාහ ගන්න. තේරෙන්නේ? අනිත්‍යයි කියලා දකින්න උත්සාහ ගන්න. දැන් මේ අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩ아가න මේ අනිත්‍ය සංඥා වඩ아가න මේ ලෝකෙට තියෙන කැමැත්තෙන් මිදෙන්න යන ගමනේදී මහත්යෝ අපි ඉස්සෙල්ලාම අපි සතර අපායේ මිදලා නින්නේ. මිදුන ඉස්සෙල්ලාම එතන ඉස්සරහට යන්නේ එතන මිදුනට පස්සේනේ. ඊට පස්සේ මහත්වෝ එයා ඉස්සෙල්ලා මහත්වෝ මේ මනුස්ස ලෝකයේ තුල තියෙනා වූ කැමැත්ත. එයා කැමැත්තෙන් මිදෙන්න ඕනේ. තේරුණාද? ඒතකොට දැන් මිනිස්සුયો හැටියට මහත්වෝ මිනිස්සෙයින්ට අප්‍රමාණ උපාදානයන් තියෙනවා. එයා ඉන්න මට්ටමින් ඉහළට. තේරුණාද?
දැන් එයා ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක් නම් එයා තුල තියෙන උපාදානයක් මොනවද? මම පළාත් සභා മന്ത്രി කෙනෙක් වෙනවා. පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් වෙනවා. ඇමති කෙනෙක් වෙනවා. රටේ අගමැති වෙනවා. ජනාධිපති වෙනවා. අප්‍රමාණ තැන් තියෙනවා නේද? ඒතකොට ඒ වගේ මහත්තයෝ අපි හැම තැනක්ම අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. තේරෙනවද? මහත්තයා ව්‍යාපාරික ලෝකයේ ඉන්න ප්‍රධානියෙක් වශයෙන් මහත්තයා හිතන්න ඕනේ හැම වෙලාවෙම අතීතයේ හිටියා වූ මහා කෝටිපති ප්‍රකෝටිපතියන් මිය ගියේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ. තේරෙන්නේ? ඉතින් ඒ වගේ හිතලා මහත්තයෝ ඒකට තියෙන කැමැත්තෙන් මහත්තයා මිදෙන්න ඕනේ. තේරෙනවද? දැන් අපි මේ කැමැත්ත තියෙන මේ ශේෂ්ත්‍රය තුල තව ශක්තිමත් වෙන්න ඕනේ කියන තැනනේ. නමුත් මීට වඩා ශක්තිමත් වුණා වූ අතීත ව්‍යාපාරිකයෝ අවසාන කාලේ මිය ගියේ අවසාන කාලේ ලෙඩ දුක් හැදිලා නැති වෙලා ඒ ව්‍යාපාර විනාශ වෙලා ගියේ ඒව අනිත්‍යභාවයට පත් වුණ හැටි මහත්තයෝ එකින් එක දකින්න ඕනේ. තේරෙනවද? දැන් අපේ හිතේ අපි යම් කාලයක් තිබ්බ මහත්තයෝ ඒ කාලෙදී සම්පූර්ණයෙන් මේ මොහොතේදී අපි කලේ මේ මනුස්ස ලෝකයේ පිළිබඳ අපේ තියෙන කැමැත්ත අනිත්‍ය දැකලාම අයින් කරගත්තා. තේරෙනවද? අනිත්‍ය දැකලාම අයින් කරගත්තා. දේශපාලඥයෝ කියන කරුණ වේවා ව්‍යාපාරිකයෝ කියන කරුණ වේවා ඔය හැම දෙයක්ම අනිත්‍ය දැක්කා. දේශපාලඥයෝ මහා රටේ කීර්තිමත් ලෝකේ කීර්තිමත් වෙලා ඉඳලා අවසානයේ රෝද පුටුවල ගිය හැටි අවසානයේ ලෙඩ වෙලා අප්‍රමාණ දුක් විඳලා මැරුණ හැටි මනසින් දැක්කා. දැකලා ඒ වාට තියෙන කැමැත්තෙන් මිදුණා. ව්‍යාපාරිකයෝ අප්‍රමාණ දුක් විඳලා මහා ව්‍යාපාර බංකොලොත් වෙලා අවසානයේ විනාශ වෙලා නැති වෙන මේ මැරුණ හැටි ලෙඩ දුක් වෙලා හැටි දැක්කා. ඒ මැරෙන වෙලාවේ ඒව අතහැර ගන්න බැරුව මැරෙන වෙලාවේ දුක් විඳින හැටි මනසින් දැක්ක මාත්‍ය. තේරෙනවද? ඒතකොට ඒව දැකලා මේ අපිට මේ අපේ සමාජය තුල අපේ රට තුල තියෙන ඒ කැමැත්තෙන් අපි මිදෙනකොට ඉන් එහාටත් කැමැත්තක් තියෙනවා ලෝකයේ තුල. නේද? ඒතකොට එයා තුල තව කැමැති මොකද ඉන්දිකඩු තුඩක තරම්වත් කැමැත්තක් තිබ්බොත් මහත්යෝ ඊතර විඥාණය දැස ගන්න. මොකද අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඉන්දිකඩු තුඩක තරම් එයා අනිත්‍ය දැකලා කොනක දැකලා නැහැ. ඒ නිසා එයා ඒක ලෝකෙටම අරන් යනවා. මනසින්. තේරෙනවද? තමන්ගේ භාවනාව තුළින් එයා ලෝකෙටම අරන් යනවා. එයා ලෝකයේ තුල ඉන්න ව්‍යාපාරිකයෝ ලෝකයේ තුල හිටිය ජනාධිපතිවරු ඇමරිකාවේ ජනාධිපති හිටිය රේගන්ද පිස්සු ඇදිලා මනස අවුල් වෙලා මැරෙන හැටි එයා දකිනවා. ඒ කියන්නේ මේ ලෝකේ නායකයෝ. සමහරු වෙඩි කාලා පිස්සු මැරලා වැඩන හැටි දකිනවා. තේරෙනවද? ඒ වගේ මේ ව්‍යාපාරිකයෝ අන්ත දුප්පත් වෙලා මහා දුක් විඳලා මැරෙන හැටි දකිනවා. එහෙම දැකලා මාත්‍යා මේ මනුස්ස ලෝකයේ තුල තියෙන තමන්ගේ කැමැත්තෙන් මිදෙන්න. එහෙම නැතුව මිදෙන්න බෑ මාත්‍යා. අපි කොච්චර අනිත්‍යයි කියන කාරණේ හිතමින් දැක්කත් මේ උපාදානයන් අපිට කැඩෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. ඕ අපි එක අරන් දකින්න ඕනේ. මනසෙන් දකින්න ඕනේ. මහත්යයි නිකන් ඉන්න වෙලාවට අතීතයේ මහත්යා දන්න ව්‍යාපාරිකයෙක් වෙච්ච දේ සිහි කරනවා. ඒගොල්ලෝ මැරුණ හැටි සිහි කරනවා. ඒගොල්ලෝ මැරුණාට පස්සේ කොහේ යන්නේ නැද්ද කියලා කාරණේ සිහි කරනවා. ඒ දේශපාලනේ හාමුදුරුවෝලා සිහි කරනවා. හාමුදුරුවෝලා මහා කීර්තිමත් ස්වාමීන් වහන්සේලා හිටිය අද ඒගොල්ලෝ කොහෙද ඇත්තේ කොයි ආකාරයෙන් දැත්තේ මේක කියලා සිහි කරනවා. ඒ වගේ මහත්යෝ එහෙමනම් ඒ ආකාරයෙන් මේ මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන කැමැත්ත අපි නැති කරගන්නවා. ඒතකොට නැවත මෙනෙහි කර බලන්න ඕනේ. මොකද ඉන්දිකඩු තුඩක තරම්වත් තැනකට මනුස්ස ලෝකේ කැමැත්තක් තියනවාද කියලා. තේන්න. ඒතකොට එහෙම මෙනෙහි කර බලනකොට අර ඉන්දිකඩු තුඩක තරම්වත් යම් කැමැත්තක් තියනවායි කියන දේ සකස් වුණොත් එතෙන්ටත් හිතෙමු කොල්ල ඒකත් අනිත්‍ය වශයෙන් දකින්න. මොකද කොතනකවත් සැපක් තියෙන විදිහක් නැහැ ධර්මයන්. දැන් ඊට පස්සේ ආ සහසුද්දෙන්ම දකින්න මහත්යෝ දැන් තමා තුල මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන කැමැත්ත නැහැ කියලා. තේරෙනවද? එතකොට ඒ කියන්නේ යාට මනුස්ස ලෝකයේ පිළිබඳ උපාදානයෙන් යා මිදුණා. දැන් ආයිමත් මනුස්ස ලෝකයේ තුල උපාදානයක් යාට සකස් වෙන්නේ නැහැ. ඊට පස්සේ යා දකින්නවා මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන උපාදානයෙන් තෘෂ්ණාවෙන් මිදුණා නම් ඊළඟට උපාදානය සකස් වෙන්නේ කොතනද කියලා? දිව්‍යතලයේ. දිව්‍යතලයේ තමයි ඊළඟ උපාදානය සකස් වෙන්නේ. ඊළඟට යා වනසින් දිව්‍යතල පීර බලනවා මාත්‍යෝ මෙතන කොතන හරි සැපයක් තියනවාද කියලා. එතකොට යා මනසින් දකින්නවා දෙවිවරු චුත වෙනවා දකින්නවා චුත වෙන්න ලං වෙලා වෙනකොට දෙවියෝ අඬනවා දකින්නවා මල් පර වෙනවා දකින්නවා ඒගොල්ලෝ මහා විලාප තියනවා දකින්නවා. තේරෙන? ඉතින් මේවා දැකලා මහත්යෝ කොච්චර ශාස්ත්‍රීය දෙවියෙක් වුණත් එයා මාර්ගඵලලාභී දෙවියෙක් නොවේ නම් එයා නැවත චුත වෙලා සතර පායට වැටෙනවා මනසින් දකින්නවා. එහෙම දැකලා මහත්යෝ දිව්‍යතලයේ කෙරෙහි තියෙන කැමැත්ත අත අයින් කරගන්නවා. ඉතින් එයා නැවත බලනවා සක්‍රියා කියලා කෙනෙක් ඉන්නවා දිව්‍යතලයේ. එතන හිත පිහිටන්න පුළුවන්. එතන තමයි ඉහළම තැන. ඒ නිසා එයා සක්‍රියා කියන තැනටත් හිත පිහිටලා බලනවා මේ සක්‍රියා කියන කෙනාත් අනිත්‍ය කෙනෙක්. මෙයත් සතර අපායෙන් මිදිලා නැත්තම් මෙයත් සතර අපායට වැටෙන්න පුළුවන්. තේන්න. ඒ නිසා එතෙන්ට තියෙන කැමැත්තනුත් එයා
මිදෙනවා. ආයිමත් එතෙන්ට තියෙන කැමැත්තෙන් මිදුණාට පස්සේ ආයිමත් දිව්‍යතල කෙරේ කැමැත්තක් එයාට සකස් වෙන්නේ නැහැ. එයා නැවත නැවතත් මනසින් බලනවා දිව්‍යතල කෙරේ කොතන හරි උපාදානයක් එයාගේ තියනවාද කියලා. එයා සහ සුද්ධෙන්ම දැක්කට පස්සේ දිව්‍යතල කෙරේ උපාදානයක් නැහැ කියලා මහත්තයෝ එයාට දිව්‍යතල අතහැරෙනවා. තේරෙනවද? දැන් දිව්‍යතල අතහැරුණාම සක්‍රියාපන මොකද දිව්‍යතල අතහැරුණාම එයාට ඊළඟ උපාදානය එයා බලන්නේ බ්‍රහ්මතල පිළිබඳ. රූපී අරූපී එහෙම නැත්නම් ඔය අනාගාමී බ්‍රහ්ම වෙන බ්‍රහ්මතල. එයා ඒ බ්‍රහ්මතල පීර බලනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ බ්‍රහ්මතල වල කිසිම බ්‍රහ්මෙක් සතුටෙන් තෘප්ත මේ නිත්‍ය වූ සැප තියනවාද? එයා දකිනවා මනසින් බ්‍රහ්මයා කියන කෙනා මාත්‍ය මිනිසයා දෙවියා වගේ කණ්ඩායම් හැටියට ඉන්නේ නැහැ. බ්‍රහ්මයා එකලාව ඉන්නේ. එක්කෝ එයා තනියම එරමිනිය ගොඩාගෙන ඉන්නවා, එක්කෝ එයා තනියම සක්මන් කරමින් ඉන්නවා. කවදාකවත් බ්‍රහ්මයෝ දෙන්නෙක් එක තැන නැහැ. මොකද බ්‍රහ්මයා කියන්නේ සමාධිය වඩන කෙනෙක්. සමාධිය වඩනවා කියන්නේ එයා ධ්‍යාන තලවල ඉන්නේ. ධ්‍යාන තලවල ඉන්නවා කියන්නේ එයා තුල පංච නීවරණ සකස් වෙන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා එයා තුල නැහැ. මොකද එයා ධ්‍යාන වල ඉන්නේ. ඒ නිසා මෙයා කවදාකවත් දෙන්නෙක් එක එකට කතා කර ඉන්නේ නැහැ, වෙන්ව ඉන්නේ. ඒතර මෙන්න මේ බ්‍රහ්මතලයා මනසින් පීර බල්ලා මාත්‍යා දකිනවා මේ බ්‍රහ්මතල වල සැපයක් නැහැ කියලා. මේ බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්මයෝ සතර අපායේ මිදිච්ච නැති බ්‍රහ්මයෝ ඉන්නවා නම් නැවත පල්ලෙහාට වැටෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා මහා බ්‍රහ්මයා වෙලා හිටියත් එයා සතර අපායේ මිදලා නැත්නම් එයා නැවත සතර අපායට වැටෙනවා කියලා. එහෙමනම් මාත්‍යා ඒ ආකාරයෙන් බ්‍රහ්මතල පීර බලලා බ්‍රහ්මතල කෙරෙහි සංඥාවෙන් එයා මිදුනායි කියලා දැනගත්තාම එයා නැවත බලනවා ඉන්දිකටු තුඩක තරම්වත් කැමැත්තක් තියනවාද කියලා. එහෙම තැනත්තක් තියෙන්න පුළුවන් මහා බ්‍රහ්මයා කියන තැන. එයා මහා බ්‍රහ්මයා තනිත්‍ය වශයෙන් දකිනවා. දැක්කට පස්සේ මාත්‍යෝ දැන් එයාට බ්‍රහ්මතලේ අතහැරෙනවා. එහෙමනම් දැන් මනුස්ස තලෙත් එයාට අතහැරුණා, දිව්‍ය තලත් එයාට අතහැරුණා, බ්‍රහ්මතලයත් එතර ඇතුණා. බුදුරජාණන් වහන්සේ කියන ඔයාගේ හිත පිහිටන්න තැන නැහැ කියලා. එහෙනම් හිත පිහිටන්න තැනක් නැහැ කියන්නේ එයාගේ නිවනේ පිහිටන්න කියලා කියනවා. එහෙනම් දැන් මෙතෙන්ට යන ගමනේදී මහත්යෝ අපි ඉස්සෙල්ලාම මේ මනුස්ස තලයේ කෙරේ තියෙනා උපාදානේ මිදෙනවා. එතකොට ඒක මේ ගොඩාක් එරමිනිය ගොතාගෙන ගොඩාක් වෙහෙසෙන්න අවශ්‍යතාවයක් නැහැ. මහත්යර වාහනේ යන වෙලාවක විවේකී වෙන්න වෙලාවක නිින්දට යන වෙලාවට මහත්යෝ මහත්යාත් එක්ක ඇසුරු කළා වූ අතීත ව්‍යාපාරිකයෝ අනාගතයේ ඉන්නා වූ ව්‍යාපාරිකයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔය දේශපාලඥයින්ගේ ඔය ලොකු ස්වාමීන් වහන්සේලාගේ මනුස්ස සමාජයේ ඉන්න හැමෝගෙම අනිත්‍යභාවය දකින්න. හැම රූපයක්ම කමටහනක් කරගන්න මහත්යෝ. රූපයක් කමටහනක් කරගත්තොත් ඒ රූපය තුල මහත්යෝ සැපක් කියන දෙයක් නම් කොතනකවත් දකින්නේ නැහැ. අන්න එතෙන්ට තමයි ඒ ඔස්සේම හිතන්න මහත්තයෝ. ඒ ඔස්සේම හිතන තැන තමයි අපිට මහත්තයෝ කියන තැනින් ගැලවෙන්න පුළුවන් කැමි තෘෂ්ණාවෙන් මිදෙන්න. මොකද අපිට තාම යන්න බැරි අපි තුල ගැටීම් සකස් වෙන්නේ අපි මේවා අල්ලගෙන ඉන්නේ මහත්තයෝ මේවේ අනිත්‍යභාවය නොදකින්න නිසා. ඒක තමා තුලින් විතරක් දැකලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අතීත පංච උපාදානස්කන්ධය අනාගත වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් දකින්න කියලා. ඒ කියන්නේ අතීතේ අනාගත වර්තමානයේ මේ හැම රූපයකම අනිත්‍යභාවය දකින්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ශේෂ මට ඒක කියන්න බෑ. දැන් මම දන්නවා මහත්මයා මගේ හිතේ තිබ්බා උපාදානයන් මොනවද කියලා. ඒතකොට මගේ හිතේ තියෙන උපාදානයන් ඔස්සේ තමයි මම හිත ඉස්සරහට අබාගෙන ගියේ. ඒතකොට මහත්මයා දන්නවා මහත්මයාගේ හිතේ තියෙන උපාදානයන් මොනවද කියන කාරණේ. ඒතකොට ඒ උපාදානයන් ඔස්සේ තමයි මහත්මයා ඉස්සරහට අරගෙන යන්න ඕනේ මහත්මයා. එහෙම වුණොත් තමයි අපිට ඒ රූප කෙරේ තියෙනා වූ කැමැත්තෙන් මිදෙන්න පුළුවන්. ඒ මිදෙන තරමටමයි අපි ඇලීම් ගැටීම් අඩු කරගන්නේ. මොකද මිදෙන්නේ නැති තරමට ඇලීම් ගැටීම් වැඩි වෙනවා. මිදීමේ තරමට අපි තුල ඇලීම් ගැටීම් අඩු වෙනවා. ඒතකොට අපි තුල ඇලීම් ගැටීම් වැඩි වෙනවා කියන කාරණේ කියන්නේ අපි අතන තාම අතෙන්ටයි හිත යොමු කරන්න ඕනේ මෙතෙන්ට නෙමෙයි. එතෙන්ටයි හිත යොමු කරගන්න. ඒ නිසා කොයි දේත් මාත්‍යෝ යථා ස්වභාවය දකින්න. මොකද මේක අමුත්තක් දකින්නව නෙමෙයි. යථාර්ථය දකින්න. මේකයි යථාර්ථය කියන කාරණේ දකින්න. මේ ඔක්කොම විනාශ වෙලා යනවා. එහෙමයි. අනිත්‍යභාවයට පත් වෙන මේ ජීවිතේ විතර නෙමෙයි. ඊළඟ ජීවිතේට පත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දකින්න. දැන් දේශපාලඥයෙක් වේවා ස්වාමීන් වහන්සේලා වේවා මොකක්ද මේ මරුණාට පස්සේ වෙන්නේ? එයා තුල සීලයක් තිබ්බේ නැත්නම් එයා තුල මේ දානයක් තිබ්බේ නැත්නම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කේ නැත්නම් ඒගොල්ලෝ කොයි ආකාරයේ තැන්වල කොයි විදිහේ උපත ලබනවාද කියන කාරණේ මාත්‍යෝ එතනත් සකස් කරගන්න. එතනත් බය සකස් කරගන්න. අනාගත වශයෙන් උත් ඒගොල්ලන්ගේ පංච උපාදානස්කන්ධය. එහෙම දැකීමේ මේ උතනමයි තමයි මාත්‍යෝ සැනසෙල් නමුතෝ. ඔතන නිසානස මමත්වය අයින් වෙන්නේ කොහේ හරි. මමත්වයේ අයින් වෙන රහතන් වහන්සේ. මමත්වයේ දැඩිභාවයයි සතර අපායේ මිදෙන කෙනා තුල අයින් වෙන්නේ. තේරෙනවද? මමත්වයේ දැඩිභාවය. මමයේ කියලා ගන්නා වූ දැඩිභාවය. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ දැඩිභාවය තමයි සෝවාන් ඵලයේදී අයින් වෙන්නේ.
ඉන් එහාට මහත්යෝ මමත්වේ නැති කරන්නේ රහතන් වහන්සේ තමයි. එයා මේ පංච උපාදානස්කන්ධේ සම්පූර්ණයෙන් මේ අනිත්‍යය කියලා අවබෝධ කරගත්ත තැන තමයි යා තුළ මමත්වය ෂේ වෙලා යන්නේ. එතකන් මහත්යෝ සතර පායෙ මිදෙන කෙනා තුළ මමත්වයේ දැඩිභාවයයි අයින් වෙන්නේ. ඒකට අයින් කරන්න මොනවද වෙන ක්‍රමයක් තියෙනවද? මමත්වයේ දැඩිභාවය අයින් කරගන්න ඕනේ මහත්යෝ අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. ඒතකොට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙන්නේ තෙරුවන් කෙරේ අචල සද්ධාවත් සීලයක් තුලින්. ඒ දෙකේ ඵලය තමයි අර හිතේ සමාධිමත් භාවය. ඒ සමාධිමත් හිතෙන් තමයි මාත්‍ය අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා ලෝකයේ තුල අපි දකින්නේ. මොකද සායා තුල සීලෙකුත් නැත්නම් සීලෙනුත් දුර්වල නම් එයා තෙරුවන් කෙරේ සද්ධාවෙන් දුර්වල නම් එයාගේ හිත කවදාක සමාධියකට යන්නේ. ඉතින් සමාධියකට නොවන හිතෙන් පංච උපාදානස්කන්ධයක් අනිත්‍යභාවයක් එයා දකින්නේ. එයාට බෑ. හිතේ කුකුස් වැඩි, ව්‍යාකූල වැඩි. ඒ නිසා අර කාරණාම සිහිපත් මතු කරගෙන ගන්න ඕනේ. තෙරුවන් කෙරේ සද්ධාව කියන කාරණේ. මොකද සද්ධාවමයි බලවත් වෙන්නේ. සද්ධාව සකස් වුණ කෙනා බුදුරජාණන් වහන්සේගේ මාර්ගයෙන් පිට යන්නේ නැහැ මහත්තයා. ඒක තමයි සද්ධාව කියන කාරණේ. දැන් මම මාත්‍යට ඉදත්මතකයි කිව්වා අනේ පිළිසිතුමාට අවසාන වෙලාවේ මැරෙන්න යන වෙලාවේ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේව ගෙන්නගෙන බණ ටිකක් අහන්න ඕනේ කිව්වාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ මොකක්ද අනේ පිළිසිතුමාට සෝවාන් වෙච්ච කෙනාට මේ සිටුතුමනි මේ ඇස අනිත්‍යයි. මේ ඇස අනිත්‍ය නිසා මේ ඇස නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙන්න එපා. මේ පඨවි ධාතුව, මේ ආපෝ ධාතුව, මේ තේජෝ වායු ධාතුව අනිත්‍යයි. ඒ නිසා මේ තේජෝ ධාතුව නිසා සකස් වෙන්නා වූ වේදනාවට බැඳෙන්න එපා කිය. ඒ වෙලාවේ මහත්තයෝ අනේ පිළිසිතුමා කියනවා ස්වාමීන් වහන්සේ මෙවැනි ධර්මයක් මම අහලා තිබ්බේ නැහැ කියලා. ඒතකොට බලන්නකෝ එහෙනම් දැන් සෝවාන් වෙලා හිටපු කෙනා නේද? එහෙනම් අරසා ගැඹුරු ධර්මයක් අහලා තිබ්බේ නැහැ කියනවා. එහෙනම් මහත්තයෝ කොහොමද එයා සෝවාන් උනේ? සද්ධාවමයි එතන මුලින්. සද්ධාවමයි. බුදුරජාන් වහන්සේ අන්න අහවල් ගමේ වැඩ ඉන්නවා කියද්දි මහත්තයාට එළි වෙනකන් ඉන්න සිහියක් තිබ්බේ නැහැ. ඇහුවා විතරයි බුදුරජාන් වහන්සේ කියන වචනේ. අර සාංශාරික පුරුද්දට මහත්තයෝ ඒ රෑම ගියා ආලෝකයේ උපදගෙන නේද? ඒක තමයි දක්ෂම තැන. දක්ෂම තැන ඒකයි. තේරෙන්නේ? අටවිසි බුදුරජාන් වහන්සේලාට 365 දවසේම පහම්පත් උනත් මහත්තයෝ තේරුණාද? අපි හඳයි ඉරයි නැති රැයක ඔය පහන් 28ම නෙවුනොත් අපිට අඳුරේ අතපත ගන්න සිද්ධ වෙනවා නේ. එහෙනම් ඒ පහන් වල වටිනාකමක් නැහැ නේද? මොකද අපි හඳයි ඉර නැති දවස් හඳ නැති රාත්‍රියක ඔය පහන් 28ම නෙවුනොත් මාත්‍යෝ අපිට අන්ධකාරේ අතපත ගන්න සිද්ධ වෙන්නේ. ආලෝකයක් නැහැ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අන්න රණේ පිළිසුදුතුමා මහ රාත්‍රියක් කිසිම පහන් ආලෝකයෙන්තරව හදවතින් ආලෝකමත් කළා වගේ අන්නේ ආලෝකය ඇති කරගන්න. අන්න එතන තමයි දක්ෂතාවය තියෙන්නේ. ඔව්. එතන තමයි දක්ෂතාවය. මොකෝ සංසාරයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණ මේ සංසාරයේ මහත්යෝ අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පත්තු කළා වූ පහන් ආලෝකයේ එක පිටක් කරලා ගත්තොත් ඒක මේ ඉරේ ආලෝකයට වඩා වැඩි. එහෙනම් සංසාරේ එච්චර අපි පහන් පත්තු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේලා උදෙසා. ඔව්. නමුත් අපි තාම එච්චර පහන් පත්තු කළත් අපිට අන්ධකාරයක් ආවොත් අපි එතන අඳුරේ ඉන්න ඕනේ. නේද? ඒ නමුත් අන්න එතනයි අපි කල්පනා කරන්න ඕනේ. එතන නෙමෙයි එහෙමනම් වටිනාකම තියෙන්නේ. මොකද ඒකේ වටිනාකමක් නැත්තේ නැහැ. තේරෙන දේව සංස්කාර. නමුත් ඒවා අනිත්‍ය වෙන දේවල්. ඒ නිසා අතීතයේ මහත් වේලා පත්තු කළා වූ කෝටි ගාණක් පහන් ආලෝක මහත්ව ආලෝකවල සංස්කාර ශක්තිය මහත් වේලා තුල සැඟවිලා තියෙනවා. තේරෙනවද? විපාක දෙන්න මෝදු වෙන්න ඉඩ නැහැ. මොකද ඉඩ නැත්තේ මහත් වේලා අනිත්‍ය සංඥාවකට යන්නේ. දක්ෂ අඩුයි. දක්ෂතාවය අඩුයි. ඒ නිසා අරව සැඟවිලා බලාගෙන ඉන්නවා විපාක දෙන්න. ඒ නිසා මහත් වෙලා මේ පැත්ත මතු කරලා ගන්න ඕනේ. ඒ පැත්ත මතු කරලා ගනිද්දී අතීතයේ තිබ්බා වූ ඒ ගොඩාක් දේවල් මතුවලා අයෝමයේ ශක්තියක් ඇටියට එකපාරට එනවා මාත්. අපිට දැන් හිතන මේ දුර්වල බයක් සකස් වෙන්නේ නැහැ. නමුත් අපිට එතෙන්ට ඒ තීර හිත ගන්න ඕනේ මාත්. විශ්වාසය සකස් කරගන්න. සංසාර බය දැකලා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් කරගන්න. එතෙන්දී අර අතීත කුසල් ඔක්කොම එකපාරට අයෝමයේ ශක්තියක් වශයෙන් මතුවලා ඉන්න පුළුවන්. තේන්න. මොකද අතීතයේ මේකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේලා උදෙසා මහත්යා පහන් පත්තු කරපු පහන් ආලෝක එක පිටක් කරලා ගත්තොත් මේ සූර්යාගේ ආලෝකේ පරාදයි මහත්යා. එච්චර දෙයක් කරලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතෙත් අපි පහන් පත්තු කරලා විතරක් මිය යනවා නම් ඒකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ මහත්යෝ අන්න අර ආලෝකේ නිමුණට පස්සේ අන්ධකාරය සකස් වෙන තැනකට නෙමෙයි. ආලෝකේ නැති වෙච්ච තැනදී අර අනේ පිළිසිතුමා යම්සේද ප්‍රභාස්වර ආලෝකයක් Tamanගේ හිත තුලින්ම පංච නීවරණ යටපත් වූ හිත තුලින්ම මතු කරලා ගත්තේ අන්නේ ආලෝකය අපි සකස් කරගත්තා නම් මාත්‍යෝ පහන් ලක්ෂ ගානකට වඩා ඒක වටිනවායි කියන කාරණේ අපි හිතන්න ඕනේ. ඒක එතනමයි අපි ගන්න ඕනේ. සංසාරේ බය ඇති කරගන්න ලෝකේ කොච්චර සුන්දර වුණත් කොච්චර විසිතුරු වුණත් මාත්‍යෝ ඒ විසිතුරු සුන්දර වූ ලෝකේ
කියන කතාව දුකම කියන කතාව